තා ප්‍රශ්නයක් තියෙනවා යම් දුක්ඛිත තත්වයකට පත් වූ පුද්ගලයෙකුට සෙත් කිරීම යන්නේ කරන්නේ කුමක්ද කියලා මේ අහන්නේ. මෙසේ කිරීමේදී එම පුද්ගලයාගේ කර්ම විපාකයෙන් සෙත් කරන පුද්ගලයා කරා ඇදී මේ හැකියාවක් පවතිනවද කියලා මේ අහන ප්‍රශ්නය. දැන් මේකෙදි දකින්න ඕන ක්‍රමයක් තියෙනවා. මේ සෙත් කරනවා කියන වචනේ හරි ගැඹුරු පැත්තක් තියෙනවා. මේ අනන්ත සංසාරයේ අපි සෙත් කළේ නැහැ වක් කළේ. ලෝක සත්‍යයට හිංගි හිංසායි කළේ සතර පුරුද්ද සතර ගති ලක්ෂණේ කරගෙන ආවේ ඕක. සෙත් කරන පැත්තට නැඹුරු වෙලා මේක බලවත් කරගන්න කල් යනවා. මොකද සතර පුරුදු කරලා තිබෙන්නේ හොඳ පැත්ත නෙමෙයි නරක පැත්ත. සෙත් කරන පැත්ත නෙමෙයි. ඒ නිසා යම් කාලයක ධර්මයක් තේරුම් ගත කාලකින් බලන් තමයි සත්‍යයකට දුකක් කරදරයක් වෙනවනම්. ඔහුට යහපතක් වේවා දුකක් කරදරයක් නොවේවා කියන අදිස්ථානයක් හරි අරගෙන වචනේ හිතවිල්ලක් හරි පාල කරන්න පටන් ගන්නවා. දායනුකම්පාවක් කියන එක හදවතක හටගෙන ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක බලවත් වෙලා යන බුද්ධිලාට මේ සෙත් බලය කියන එක හැදෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ක්‍රමවේදයක් තියෙනවා. අපි යම් කිසි සිතවිල්ලක් හොඳට හෝ නරකට හෝ හිතනකොට ඒ සිතවිල්ල සමග හැඟීමත් බලවත් වෙනවා. හොඳ හෝ නරක පැත්තට. ඒ වගේම වන්නා වූ යහපත් හෝ අයහපත් හැඟීමකින් හිතන කියන කරන කටයුතු කරගෙන යනකොට චිත්තජ රූප කියලා කොටසක් හැදි ලෝකේන නිදහස් වෙනවා. ඔය හටගන්නේ ජවනය පාසා චිත්ත වීතිය වල. ඔය චිත්තජ රූප කියන රූපයක් හැදෙනවා. හැදිලා ඒ ජවනේ උපාද පිටි බංග කියන අවස්ථා තුන එහිදී මොහොතක් කැන්ඩේ කියලා ඉක්ම යන ඔය චිත්තක්ෂණ වල. ඊටලා අපි සීඝ්‍ර මොහොතක සිද්ධ වෙන දෙයක්. මේ මොහොතක් ගන්න හැදෙන්නේ මොකද කරන්නේ හැදුන චිත්තජ රූප නිදහස් වෙවි යනවා. මෙන්න මේ නිදහස් වෙන කොට තමයි අර ශාරීරියේ පිටන කිරණ කියලා අපි කියන්නේ. ශරීරවලින් කිරණ විහිදෙනවා හිතනකොට සිතිවිලි යනවා කිරණ විහිදෙනවා කිව්වෙත් ඔන්න ඕකයි. ද්වේෂ සහගතව හිතුවොත් එහෙම ඒක හදු කිරණ මාලාවක් යනවා. අද විද්‍යානුකූලව ඔප්පකලා තියෙනවා පරීක්ෂණ කරලා බලලා. ඒවත් යම් ආකාරයෙන් විවිධ කිරණ යනවා වාගේ. කරුණා මෛත්‍රී හිතකින් යනකොට නිලට හුරු පොළට හුරු ඉරණක් යනවා. පොළ නිල් මිශ්‍රණයකින් තමයි ඒක යන්නේ. ඒ කියන්නේ ඒකේ සත්‍යයට ලෙඩක් රෝගයක් ඇති නොවේවා. දුකක් කරදරයක් ඇති නොවේවා. අසහනයක් පිළීමක් නොවේවා කියන විවද හැඟීමකින් පිට කරපු ශක්තිය තමයි ගැබ් වෙලා තියෙන්නේ. අර කියන පරමාණුක ශක්තිය. අර නැහැ අර කිරණ මාත්‍රවල. මෙන්න මේවා ගියාට පස්සේ මොකද වෙන්නේ? මේවා ලෝකෙට පැතිරිලා යනකොට. මේවා ගෝචර කරන කොටසක් තියෙන අපේ මනස. මනින්ද්‍රිය. මනින්ද්‍රිය ධර්මිය වශයෙන්. ඔවා ඝට්ටණිය එක. මේක කොටස. ඊට වැඩි ගණීවාන කොටසක් හැදුවා. ඒක අපේ ශරීරයේ යම් කිසි ශක්තියක් දැන් යම් ඇක්‍රේ කිරණක් කල්ලපුවාම දැන් ඇගේ ඇතුළට යමක් පෙන්වනවා වගේ. යම් කිසි අඩු කරමු බල අඩු කරමු ලේසර් කිරණ ධාරාවක් සම්බන්ධ කරලා පිළිකා සෛල පුච්චන්නේ ඇගේ කල්ලපුවාම පිළිකා සෛල පිච්චිලා ගිහලා නම් නිරෝගී සෛල නෙමෙයි 80ක් පිළිකා සෛල පිච්චිලා ගිහලා නම් පිළිකාව හොඳ වෙනවා වගේ. මෙන්න මේ සෙට් කරන කිරණ ශක්තියත් ඒ වගේම කිරණ. ඒකත් විහිදිලා යනවා එල්ල කරව පැත්තට. යම් සත්‍යයකට පිරිසට එල්ල කරා නම් ඒ පැත්තට විහිදි යනවා. ඒක වදිනකොට එක කොටසක් අර කියන භෞතික කයි අර තිබෙනා වූ විස જાති විස බීජ දුරු කරන්න පුච්චලා හරින්නේ. ඒවා ඉවත් කරන්න හේතුකාරක වෙන විදිහට ගිහිලා වදිනවා. වැදිලා ඒක ආදී සිද්ධ කරනවා. එතකොට ලෙඩ රෝග සුව වෙන්නේ ඒක හේතුවක් වෙනවා ඒක. අර කර්මජ වශයෙන් තිබෙනා වූ යම් කිසි මනන්ත පරිච්ඡ ධම්මේච උපදිත මනෝවිඥාන කියන સિદ્ધාන්තයක් තියෙනවා. මනසට යම් ධර්මයක් ඝට්ටණය වුණහම මනෝවිඥානය පහළ වෙන්න හේතු වෙන අරමුණ එනවා. මනසට අරමුණ වෙන්නේ ධර්ම. අනිදස්සනං අපපටිගං ධම්මායතන පරියාපන්න රූපං කියලා. දර්ශනය කරන්න බැරි. ස්පර්ශයකට අහු වෙන්නේ නැති. මේ ධර්මායතනෙටම ගෝචර වෙන්නේ. අර පරමාණුක ශක්තිය කිරණ ශක්තියක් වශයෙන් චිත්තද කිරණ වලින් නිපද වෙනවා. අසෙත් පතන මොහොතක් ගන්න. අන්නේක වීදිලා ගියාම ඒක වදින්නේ මනසට අරමුණු වෙන්නේ. ඒ අරමුණ වෙන විපාකයේ හේතුකාරක වෙන ඉතිපිය අරමුණක් වශයෙන් මේ ධර්මයේ අරමුණු වෙනකොට මනස ප්‍රබෝධමත් වෙන මානසිකත්වයක් උදා වෙන විපාක සිතක් වශයෙන්. ඊයර යන මට නිකන් අමුතුම සුවයක් ඇති වුණා වගේ දැනෙනවා. මට නිකන් ඇඟේ පවන් සල්නවා වගේ දැන් නිකන් හිතේ තිබිච්ච බර සැහැල්ලු වෙලා ගියා වගේ දැනෙනවා. අන්න වැඩිච්ච ගමන් එයා කියන එයාට වැටහෙන හැටි. එයාට මනසට විපාක චිත්තයක් අර මෙත් පලින බුද්ධිලා තෙත්පතුරවනකොට ඒ තෙත වැඩිීමෙන් ඔහුට දැනෙන්න පටන් ගත්ත හැටි. ඔය කොටස් දෙකක් ක්‍රියාත්මක වෙන ආකාරය.
මෙන්න මේ ක්‍රම දෙකේ ටිකක් ඖෂධයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. අර අපි අර කිව්ව යම් කිසි පිළිකා පුච්චන කිරණ කරන්ට් අල්ලනවා කිය කරන්නේ. අන්නේ කිරණ දෙනවා වගේ හා සමාන එක ක්‍රියාවලියක්. අනික තමයි මනස ප්‍රබෝධ කරන්නා ක්‍රියාවලිය මනසට අරමුණු වන ධර්මයන්ගේ ක්‍රියාවලිය. ඔන්නේ ක්‍රියා දෙක තමයි සිද්ධ වෙන්නේ යම් කෙනෙක් සියලු සත්‍යයන් කෙරෙහි හෝ සත්‍ය කොටසක හෝ සිත් පතනකොට යහපත කරලා හිතනකොට කියනකොට කරනකොට විහිදෙන්නේ සත්‍ය. ඔන්නේ ශක්තිය තමයි මෙතන මේ කරන්නේ. ඉතින් ඔතෙන්දී වැඩක් තියෙනවා. අපි ඉතින් යම් කිසි හොඳ දෙයක් කළොත් ඒක විපාකේ නම් කවදාවත් නරක එකක් වෙන්නේ නැහැ. කෙනෙකුට සෙත් පැතුවොත් විපාකේ නම් හොඳ දෙයක්. හැබැයි යමක් මේ ලෝකෙට කරන්න යනකොට හොඳක් හරි කරන්න යනකොට තව ප්‍රතිචාරය කියලා හිතුවොත් පැත්තෙන් එනවා. ඒක විපාකේ එහෙම නෙමෙයි. කාර්යයට ප්‍රතිචාරය. කර්මයට විපාකේ දෙකක්. කර්මයට විපාකේ නම් හොඳ කර්මයට හොඳක් නිසා කවදාවත් නරකක් වෙන්නේ නැහැ. Tamanටත් යහපතක් ආරක්ෂාවක් සැලසිල්ලක් එනවා මිසක් කවදාවත් විපාක වශයෙන් Tamanට නරකක් වෙන්නේ අනුන්ට යහපතක් කරනවා. හැබැයි ප්‍රතිචාරය නම් හොම නෙමෙයි. ඒක වෙනස් පැත්තක්. යහපත් පුද්ගලයන්ට විතරයි හොඳින් හොඳ අහන්න හම්බෙන්නේ ප්‍රතිචාර වශයෙන්. අසත්පුරුෂ ලෝකයට හොඳක් කළොත් එහෙම ප්‍රතිචාර වශයෙන් එන්නේ නරකම. ලෝකලා බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළලා ලෝක සත්‍යයට ධර්ම දේශනා කරමින් මහා කාන්තිය පතුරවමින් නිවන් මාර්ග පාදා දෙනවට වැඩි තවත් හොඳක් කරන්න සමතේ තුන් ලෝකයේ කිසිම කෙනෙක් නැහැ. ඊහා සම කරන්න තියා අහල කරලා ලං කරන්න පුළුවන් යහපතක් කිසිම කෙනෙකුට කරන්න බෑ. ඒ තමයි උපරිම හොඳ. බුදුරණන් වහන්සේ ප්‍රතිචාර මොනවද හම්බුනේ? අහං නාගෝ සංගාමී චාපාතෝ පටිතංසරං අතිවාක්‍යං තිතික්කීසං දුස්සීලෝහි බෞද්ධං. මම හදියේ සංග්‍රාමීයේ බහැපු ඇති. හැම පැත්තෙම එන ඊ පහරවල් කාගෙන සංග්‍රාමී ජය ගන්න නොපසුබටෝ ඉදිරියට යන්නේ කොහොමද? මෙන්න මේ වගේ දුස්සීල අසත්පුරුෂ ජනයාගේ වචනයන් ඊ පහරවල් කාගෙන බැලුම් අහගෙන මේ යහපත සත්‍යයල කරන්න මම පසුන බැස මේ ධර්ම සංග්‍රාමී ඉදිරියට යනවා. බුදුරන් වහන්සේ මල්යහන් පිට අපයි පිළිගත්තේ නැහැ. මේ අද තමයි ප්‍රතිමා වහන්සේ හදලා තියාගෙන මල් පූජා කරන්නේ. එදා මොකද කළේ? සමහර අය කිව්වේ දැකපු දෙනා තව ආසනාව. ඇහැට දැකන ඒකත් මහා කාලකන්නිකම. ওই જાතියින් දොස් කිව්වා. බොහෝ අය. උන්වහන්සේ පිරිනමන පාලා කාලය ගියන පස්සෙම අනිත් බුද්ධයාණන් වහන්සේ කියන උත්තරය කොච්චර වටිනා කෙනෙක්ද කියලා මිනිසු දුක් වේවි හතුරු සංවේගයෙන් පිළිගත්තේ පහු කාලෙක. ඒත් එක්තරා කොටසක්. අදත් බුදුරන් වහන්සේ පිළිගන්නේ කවුද? බෞද්ධය කියලා ලෝකෙම ඉන්නන නාම මාත්‍ර බෞද්ධය 105යි. කවුද වැඩියෙන් පිළිගන්නේ කවුද? සබ වලදාරි දෙවියන් වහන්සේ 90ක් පිළිගන්නවා. බුදුරන් වහන්සේ 105ක් පිළිගන්නවා. දෙවියන් වහන්සේ පිළිගන්නවා තවත් 100 ගන්නවා. ඒව පිළිගන්න ඇහෙ ඉන්නවා. බුදුරන් වහන්සේ අග්‍රයි ශ්‍රේෂ්ඨයි කියලා පිළිගන්න වචනයක් හරි අහනවා නම් වචනේ අසන්තෝෂයක් දක්වන්න තෝ ඉන්නවා 105ක් විතර. ලෝකෙ මොච්චරයි බෞද්ධ. අද මේ වංශ ලෝකෙ. ඉතින් මේක තමයි මේ ස්වභාවය. මොකද වෙන්නේ? ඉතින් එන අසත්පුරුෂ ජනතාව අතරේ බුද්ධ කියන නම ඇහුවොත් මොකද? ළඟ බැරිලා හරි ඉන්නේ දැන් යනවා. ඒ රටවල පෙරදිග රටවලට යනවා සේවය කරලා ඉන්න. උඹ ආගම මොකක්ද? ක්‍රිස්තියානි හරි කියන්නේ නැහැ උන්ගේ බැරි බේරෙන්න බෑ. බුද්ධ ආගම කිව්වොත් එහෙම. බැනුම් අහන්න වෙනවා. නව මතක් කරලා බැනුම් අහන්නේ නැහැ උන්ගේ එක. මාර වාසිකේ රජ කරන රටවල්. මේ රටවල බුද්ධ වාසික කියන කෙනෙකුට ඉල්ල දෙයක් දෙන්නේ නැහැ. මාර වාසික පැත්තරමයි කත් ඇදෙන්නේ. මුස්ලිම් කිව්වොත් හොඳයි. ක්‍රිස්තියානි කිව්වොත් දෙවෙනි දඬුවම් ගන්නවා. බෞද්ධ කිව්වොත් එහෙම කාලකන්ණි. මොකද්ද සෝදා? බලගහම අපේ බලපිය මගේ සම්පත්තිය යට ඉන්නේ මොකද්ද කියලා? බලගහම ලේබලේ බෞද්ධ. බුදුරජාණන් වහන්සේගේ ලකුණ තමයි සපත්තිය විලුඹට දාගෙන තියෙන්නේ. පාගපාගිය. ආකාරී. බලගහම සීනි බෝල බුදු පිළිමින. බුදු පිළිම ටෝපියා. ඉලවි. අපහාරකාර. මේ සත්‍ය තමයි ඊවේ අපි බුදුන්ට සලකන්නේ. ඉතින් මොනවා කරන්නද? ඒ ලෝකයාගේ හැටි. මේ ලෝකයේ උතුම්ම උත්තරීතරම යහපත සිද්ධ කරා බව ඥාණයෙන් අපි දන්නවා. ලෝකයාට විමුක්තිය ලබා දුන්නේ එකම උත්තරමයන් වහන්සේ. ප්‍රතිචාර කොහොමද? අසත්පුරුෂ ලෝකයේ සත්පුරුෂ ප්‍රතිචාරය ඉන්නේ. ඉතින් මේ නිසා දකින්න ඕනේ අපි කාට හරි සෙත් පතනකොට ලෝකයෙන් අපිට සෙත් වෙනවා කියවට ඒක වෙනවට වැඩි එන්නේ. ඔන්න ඔය කියන අසත්පුරුෂ ප්‍රතිචාර. යම් අවස්ථාවක එක්තරා හද කෙනෙක් වෙලා ඉන්නකොට බෝසතාණන් වහන්සේ මාඝාත නීතිය කියන නීතියක් ගෙනා. සත්ව ඝාතනයේ සම්පූර්ණ තහනම් කියලා.
රාජනීතියක් පැනෙන්න. ඒ කාලේ වෙනකොට මිනිස්සුගේ සිත්පත් වෙන විවිධ ආගම් දෘෂ්ටි අරන් හිටපු අය සත්ව මරලා බිලි පූජා දෙනවා. එක එක අමනුෂ්‍යයි. දැන් මෙහෙම අවස්ථාවකින් රාජනීතිය හැදුවොත් එහෙම දඩුවම් හම්බෙන්නේ හින්ද. මිනිස්සු ප්‍රාණඝාත කරන්න කියලා බිලි පූජා දීම නතර කරා. අර අමනුෂ්‍ය ලෝකේ ඉන්න විශාල අමනුෂ්‍ය පිරිසක් උන්ට ලැබිච්ච ආහාරය නැති කෙනෙක් කවුද කොහොමද උන්නේ කියලා බලනකොට රජුරුවන්ගේ නීතිය බව දැනගෙන. උන් කතා කරගත්තලු කවුද රජුරුවන්ට ගහලා මරමු කියලා. බලවත් අමනුෂ්‍ය කියවුවා. ප්‍රබල අමනුෂ්‍ය කියන අමනුෂ්‍යයා ගහනවා කියලාගෙන අපිට අකුණක් ගැහුවා. වෙන්නේ ආවේ මොකද්ද වැදුනේ මොකද්ද කියලා. කරන් ටිකක් වැදුනා වගේ දැනෙන්නේ. නෝ සිද්ධ වෙන්න හරිය පුපුලම් වැරලා ගිහින්. එහෙම ක්‍රම වේදියක් ඒක. මානසික භෞතික අතින් ගහන එකක් නෙවෙයි. ඉතින් මේවත් යම්කිසි අමනුෂ්‍යයෙක් මොකද කරන්නේ? කරා පොල්ලක් අරගෙන. රජුරවන්ට ගහන්න රැකගෙන ඉන්නවා වටපිට බලපල ගහන්න නැති. නමුත් රජුරවන්ලත් යම් පුණ්‍ය විදියක් තියෙනවා මෙහෙම අමනුෂ්‍යයෙක් ගහන්න ලැහැත්තිලා වටපිට බලපල ඉන්න හැටි දැකලා. ඔව් ඔබ මොකද උතන කරන්නේ? ඒ පොල්ලක් උස්සගෙන. උඹ මට ආරක්ෂාවට ඉන්නවද නැත්නම් මට ගහන්න. උඹ ආරක්ෂා කරන්නේ උද අපි? උඹ ආරක්ෂා කරන්නේ නෙමෙයි නේ උඹ මරන්නේ. උඹට ගහන්නයි මේ ඇවිදින්නේ. ඉතින් මොකද හේතුව මොකද මට එහෙම කරන්නේ? උඹ ප්‍රාණඝාතය සහනන් කළේ. උඹ මාඝාත කියලා නීතියක් දීලා අපිට තිබිච්ච ආහාර නැති කළා. දැන් අපිට මිසු මස් මුච්චලා දෙන්නේ නැහැ. එහෙම දේවල් කරන්නේ නැහැ. ඒ සත්තු මල්ලා එහෙම දෙන්නේ නැහැ. උඹ නිසා ඒක වුනේ. අපේ ආහාර නැති වුණා. ඉතින් අමනුෂ්‍ය උඹ මට ගහලා මැරුවා. මම මේ සාධාරණ මම අනෝප නීති අයින් කරන්න. උඹට ඕනයක් කළා ඵලයි. අයි බලා ඉන්නේ. පුරාණ ගහලා ඵලයක් මරලා දාපන්. මම මරලා දැම්මත් ওই නීති අයින් කරන්නේ. උඹට ගහන්නේ විදිහක් නැතුව තමයි මම බලන්නේ. බලපංකො මල පිටිපස්සෙන් ඉන්නේ. ඒක මහරාශි ඌ පොල්ලක් අරගෙන ඉන්නවා යකඩ පොල්ලක් කරලා මට ගහන්න උඩ ගැලුවා. මේ අවස්ථාවේ සක්‍ර දේවීන්ද රාක්ෂසයක් මවාගෙන මහා යගදාවක් අලන් ඇවිදිලා. අර අමුන්ති අර තර්ජනය කළා හිටනවා. රජුරවන්ට හිංගි අකුලක් වගේ ඉතහත් කරගෙන බලනවා වගේ. ඒක දැකලා බලන වටපිටම බලලා බයිලා මොන දුවන විදියක් නැතුව බලා ඉන්නේ දැන් රජුරවන්ට ගහන්න ඇවිදින්. ඉතින් අන්තිමට මොර ගහලා මට මුරුන් කන් ලැබෑ කියලා යන්න ගියා. දැන් මෙතන පැහැදිලි දෙයක් පේනවා. සත්ත්වඝාතයේ තහනම් කිරීමෙන් සත්වයින්ට කරුණාව මෛත්‍රිය හොඳ දෙයක් කළා කියලා අපි නිගමනය කළාට රජුරවන්ට මොකද කරන්න හැදුවේ? සක්‍රදිය රහිතන ගහනවා. ඒක දැක්කේ නැත්නම් ඒ ධර්මතාවයින් හැරි දැක්කේ නැත්නම් එහෙම අර මිනිස්සයා ගහලා යනවා. එහෙම ක්‍රමවේද තියෙනවා. මේ එහෙම යම් ආකාරයෙන් අමනුෂ්‍යයන්ගේ පහර ගැනීම ඒ වගේ අපි දැනුවත් ඒ වගේ අවස්ථා මම දැනුවත් අවස්ථා තිබිච්ච තියෙනවා උන්තරම් ඒ වගේ. එක්තරා අමනුෂ්‍යයෙක්ගේ තරහට ගෝචර වෙලා අමනුෂ්‍යයෙකින් යම් කිසි කෙනෙක් මැඩපවට්ටගෙන අසනීප කළා මරණයට මාරාන්තික දුකක් ඇති කරුව අවස්ථාවක් තිබුණා. මේක දන්නේ කවුරුත් මේ අමනුෂ්‍යයෙක්ගේ ක්‍රියාවකින් මේ පුද්ගලයාට මරණයටපත් කරන්න මෙහෙම මේ ආබාධයක් ඇති කරලා තියෙනවා කිය. ඔය වෙලාවේ එක්තරා පුද්ගලයෙක් යාට ප්‍රතිකර්ම කළා. ඒ කියන්නේ සාතු කළා. සාතු කරවල හරියන්නේ නැහැ. එයා මල සාතු කරව පළියට දෙවිසරේ අමනුෂ්‍ය ඇයට පහර දුන්නා. එයා තරහගේ ඔත්පල වුණා. ඔත්පල වුණාට පස්සේ මොකද කරන්නේ? එයාට සාතු කරන තව කෙනෙක් හිටියා. අර ඔත්පල වෙච්ච පුද්ගලයාත් නරන එයා බේර ගන්න හමුදෙත්. එයාට සාතු කරපු කෙනා ඩීලාට ගැහුවා. එයාට සාතු කරන මම දැනුවත් අපි එක්ක සම්බන්ධ වෙලා තියෙන එක්තරා කෙනෙක් ආවා. ගම් පහක් ඇත්තේ. මම දැන් කියන්නේ නැහැ වගේ යන පුරුදු නැති නිසා. එයාත් ගිහිලා ඒක මොකද කරන්නේ? එයාට සාතු කරන්න ගියාම ඕකේ දැන් නම් අපි කාරණයක්. මහා ප්‍රබල අමනුෂ්‍යයෙක්. ඒ පුද්ගලයා මොකද කරන්නේ? අර සාත්ව කරන්න එක්කෙනෙක් ගැහුවා. අය මරා ගන්න හම්බුන්නේ නැහැ. පැත්තවත් ගන්න හම්බුන්නේ නැහැ. කට ඇද වෙලා ගියා, අන්ද වෙලා ගියා. එහෙන් කඳුළු ගලන්න පටන් ගත්තා. එහි තියෙන නහර වැඩ කරන්නේ නැහැ. කටේ පැත්තක් වැඩ කරන්නේ. ඉතිරිදාල ගිහින් එයා දැන් එකත් එක්ක කොහොමද එකපාරට එයා දැක්ක පොල්ලක් අරන් ඉඳලා ඔළුවට ගෙවවා අමනුෂ්‍යය. ගහනකොට ඔළුවට පාරක් වැදුනා දැක්කා. ඒකලා බලනකොට කඩපණ නැතුව ගියා. ඇහැ පියා ගහන්න මොකුත් කරන්න බෑ කඳුළු ඇතුලින් පටන් ගත්තා. ඒ පැත්තම බලන්න. ඉස්පිරිතාල එක ගියාම මොලේ නහරිය අපුරුණා. ගේපියෙන් හොද කරන්න බෑ. ඒ තිබිච්ච ක්‍රමවේදයක හැටි. ඊළඟට මල් ළඟටම ආවා. ඒ කාලේ මම ඒක කරනවා. යම් ක්‍රමවේදයන්. ඒ වාරේ මෙහෙම කිව්වට පස්සේ ඒකට අවශ්‍ය කරන ප්‍රතිකර්ම කළා සාන්ති ශක්තියක් ඇද්දක් කරලා ඒ නහරිය සුද්ධ වෙන්න ප්‍රകൃති වෙන්න යම්කිසි කටයුත්තක් කරලා දෙනකොට හුඟ දෙනෙක් කියන්න පටන් ගත්තා තව පඬිතයෝ ඇවිල්ලා ඒගොල්ලන්ගේ න්‍යායදෑය ඔය වැඩ කරලා හරියන්නේ නැහැ ඵලයන් කෙලිම කොළඹ ගිහලා ඉතිරිතාල ගිහලා අවුරු බේතා කරලා නැත්නම් ඔබ අන්තභාග හැදෙනවා ડોක්ටර්ලා කියන්නේ ඒකයි ඔබලා ඉන්න එපා ඒ විදියොත් ආයි නැගිටවන්න බෑ කියලා
කියලා කියන අර අය හොඳට මං ගැන විශ්වාසයක් නිසා කිව්වා. මරුණත් කමක් නැහැ, අංශභාගය හැදුණත් කමක් නැහැ. මං තව විශ්වාසයක් කරන්නේ මට ලොකුටම විශ්වාසයි මේ මාත්‍යාගෙන් ගන්න වැඩි මම දෙන්නේ ඉතලා වෙච්ච දෙයක්. මම දන්න අඳුරන එක්තරා ස්ථානයකම ගිහලා නවත්තලා තියාගෙන මොකද ගියොත් මේක එක එකනාගේ වචන වෙනස් කරන නිසා සතිය දෙකක් බෙහෙත් කරනකොට සම්පූර්ණ හරි ගියා. සස්සාවට යන්න පුළුවන් වෙනවා. සස්සාවට ගියාට පස්සේ බුදු වෙලා කියනවා කවුද මෙයාව සුව කරපු එකන. ලෝකේ සියලු වෛද්‍යවරු අභිභාගී කෙනෙක් ඉඳලා මෙයාට සුව කරන්නේ. වෛද්‍ය නිගමනයේ අනුව. මෙයා කවදාවත් මෙහෙම නැගිටවන්න පුළුවන් කමක් නැහැ වෛද්‍ය නිගමනයේ අනුව. මෙයාගේ කල්ලා තියෙන හරි හැටියට ගියේ. නමුත් දැන් අද වෙනකොට මෙහෙත් එනවා ඇවිදලා හිටන් එක්තරා අවුරුද්දකට හැරෙලා පසළොස්වක මහා දානියකුත් දීලා යනවා. ඉතින් අද වෙනකොට බොහොම තියෙනවා කන්නේ නැහැ දැන් ඉන්න හොඳයි. ඒ ප්‍රශ්නේ නැහැ. ඉතින් අන්නේ වගේ මම ඒකයි කිව්වේ ඔය දකින්න ක්‍රමය. හොඳ කරන් යනකොට පහර ගහන්න අමනුෂ්‍ය ඉන්නවා. ඒකට අකමැතියි. ඒ වගේ කෙනෙකුට යහපතක් කරන්න යනකොට ඔය අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒ අයගෙන් පලි ගන්න හැටි විචාරයි. ඒ පලිය ගන්න බැරි වෙනවා කෙනෙක් සෙත් පතනකොට ඒ විලාට මොකද කරන්නේ විරුද්ධව නැగిලා එනවා. අරෝට ගහලා ඉන්න ඉස්සෙල්ලා. ඕක අයින්නකම් අපේ වැඩේ කරගන්න බැහැ. ඔය වගේ එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි ලෝකේ අසත්පුර අමනුෂ්‍ය පිළිත්. විශාල පිළිත් ලැහැත් වෙනවා. මෙන්න මේ විලාවේදී අපි ඒක තමයි මේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා මූලික අදිස්ථානයක් කරලා ආශිර්වාදයක් කරන් ඉන්නේ බෞද්ධ වශයෙන් තිසරණේක පිහිටලා මාර්ගය වලන්න. ඔය තිසරණ ගුණේ පිහිටියට පස්සේ ත්‍රිවිධ රත්නේ අනන්ත බලයෙන් ආරක්ෂාව පිහිටනවා. හැබැයි ඒක කල කරගන්නේ නැතුව යන්න ඕනේ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං කිව්වනම් එහි තියෙන වටිනාකම විස්තරේ අග්‍රාර්ථයේ කෙලිම දැනගෙන මට මේට වඩා නම් පිළිසරණක් ලෝකේ ඇත්තේ නැහැ මරුණොත් මැරිච්චා. යම් කර්ම වේගයකින් මට ජය ගන්න බැරිනොත් මේට වඩා ජය ආරම්භ දෙන්න සාධාරණ සත්‍යයක් ලෝකේ නැහැ කියලා. මෙහෙම තුරුණුවා කිසි අචල විශ්වාසයක් නැගෙන්න ඕනේ. මෙන්න මේ විශ්වාසයේ පිළිසරණේ පිහිටව බුද්ධලෙක් මේ සිත්පති මාදී කෙරුවට අර රැකවරණ විසින් මහා රැකවරණය ලැබෙනකොට අර අවුනුසාදී කොටාසියන් හිංගීන් සා කරන්න බැරුව යනවා. ඕම් යනකොට තමන් කරනදී තමන්ට ප්‍රතිපාක වශයෙන් අර ඉස්සලාම අපි යන මේ කර්ම වේගයේ නැගින කොටසක් වාගේම තමන්ට ආරක්ෂාවට දෙන කොටසක් එනවා. ඒක නැගිලා සමාධි ශරීරයට විශාල බල ශේත්‍රයක් කියලා පිළිහිටනවා. එහෙම පිළිහිටියට පස්සේ තමයි ඒක බලවත් වුණාට පස්සේ තමයි අර මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාකින් සතර බ්‍රහ්ම විහරණේ වැඩනවා කියන ඥානීය ලැබෙන්නේ. ඥාන අවිඥාවක් ලැබිලා ශක්තිය පිහිටන්නේ. අන්නේකවල මොකද වෙන්නේ? මනුස්සයින්ට අප්‍රිය කරන්න හිතෙන්නේ නැහැ. ප්‍රිය කරන්න හිතෙන ශක්තියක් නැගෙනවා. ඒ ශක්තිය බලවත් වුණාම ඒ ටිකේ අමනුෂානම් පියෝ හොති. අමනුෂ්‍යයට අප්‍රිය කරන්නේ අප්‍රිය කරනවා. වෙන කරන්න දෙයක් නැහැ. ඒ තත්ත්වෙට බල කපන්න බැරි යත් ඉවින්නේ හරි අමනුෂ්‍යයට හැටින හොඳට ඊටවා. දැකහම බය වෙනවා. එහෙම එකක් කරන්න බෑ. මොකද තේජසේ ඒ තරම් බලවත්. මෙත් වල ප්‍රගුණුනාට පස්සේ ලැබෙන ශක්තියක් ඒකටකන් එහෙම ලැබෙන්නේ නැහැ. පුංචි කාලේ අර බොහොම තුනුරුවන්ගේ ආශිර්වාදයේ මැදේ ඉඳගෙන සාසන ආශිර්වාදي ලබාගෙන ඒ ටික හදා ගන්න තියලා මේ මාර්ගය වඩා ගන්න තනියෙන් නා වළඳ යන්න දෙන්නේ නැහැ. ඒ නිසා තමයි කියන්නේ හරි අමාරු වැඩක් කියලා. ඉතින් එහෙම කරගෙන යන්න ඕනේ. එහෙම කරලා ප්‍රබල කරගත්තාට පස්සේ ශක්තිය නැගුණාට පස්සේ ඉතින් ප්‍රශ්නයක් නැහැ. හොස්පිටලේ ඇටේ හිටවපුවාම ඉන්න පොඩි දල්ල. අර මුරුදු ඇඟ තියෙන ගොළු වේලලා කාලා විනාශ කළා දැන් නැහැ. ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. හැබැයි දහ ලොකු වෙලා කවුල් ගහලා මේකට පස්සේ අලියට දලෙන් හැනලව ගහ කලන්න බෑ. ඒ තරම් විශාලයි ශක්තිමත් වෙනවා. ගොළු වෙල්ලේ මොනවා කරන්නද ඉදාල. හැබැයි මුල් කරටියම කපලා දාලා ගහ කෙලවට කාලය යන්න පුළුවන් කොණ්ඩි වෙලා යන්ට දෙපැති වෙලාව අර කුංචි කොස් වැලේ ගොළු වෙලා. ඕක වැඩනට පස්සේ මේරුවාට පස්සේ තමයි ඒක හලා ගමන අලියෙකුටත් බැරි. මෙන්න මේවට මේ මෙත්තාසහකට හිත වඩන ආධුනිකයෝ. අර කුංචි කොස් වැලේ වවුනා වගේ තමන්ගේ මානසිකත්වයේ අන්‍යයන්ට බලයට මෙන්න වැඩපවත්තන්න වැඩි තුන්තුන්ගේ ආශිර්වාදයේ නිතර සිහි කරමි. ඒ ආශිර්වාද මැදේ කටයුතු කරමින් ඕනේ ඒක රැක ගන්න. ওই ටික අතලා මම තනියෙන් කරනවා කියලා එහෙම කියොත් එහෙම කරන්න හම්බෙන්නේ නැහැ. ඒතකොට වැත්ත වැටෙන වැඩ වෙනවා. ඔබ දකින්න ඕන ඒ විදිහට. දැකලා මේ මාර්ගය වළඳ ඕනේ. ඒ විසක් ඉතින් ඒක කර්ම විපාකේ නෙවෙයි එන්නේ ප්‍රතිචාරය. ප්‍රතිචාරය හැමදේම දුක්ඛ සහගත අසත්පුරුෂ ලෝකෙන් මෙත්වන්නායට ඉන්නේ අසත්පුරුෂ ප්‍රතිචාරය. හිංගි හිංසාවක්. හොද දෙන්න කැමති නැහැ ඉතින්ලා. තමන්ගේ බලයේ මෙත් බලයේ වැඩි වෙලා ඒකේ ශක්තිය නැගුණාට පස්සේ ඒ වගේ වකරන්න කිට්ටු වෙන්න බැරුව යනවා. නාස අගින්වා විසංවා සත්සංවා කම. ඉන්නකින් විසකින් සැතකින් පහර ගහන්නේ බැරුව යනවා. වෙඩිලා පත්තු කරපුවාම වෙඩිලා පත්තු වෙන්නේ නැතුව යනවා. අන්න එහෙම ශක්තියක් වෙනගෙනවා. බෝම්බියක් ගහුවට වැඩක් නැහැ නිකන් බෝල් ගෙඩියක් මිහි කරුවාම පැටලියයි ඒ වගේ අය අහල.
ඒක වදින්නේ. ඒ ශක්තිය හැටි. දල්දා මාලිගාව දෙකක් කියලා විනාශ කරන්න බෝම්බ ලොරියක් ගහලා මොකද මේ ගසවල පොල් කටි කරලා ගියා. දල්දා වහන්සේ වැඩ හිටවද මිත්‍ය පොත්තා කියලා ගියා පිටපැත්ත වරිච්ච මිත්‍ය. සිවිලා තියෙන වරිච්ච මිත්‍ය. සිවුරව දන්නේ ඒ බෝම්බ ගහපු විලාවේ. මෑත කාලේ ගිහලා පවුණු කාලේ සිද්ධ වුණා. දල්දා මාලිගාවේ බෝම්බ ගහපු අවස්ථාව වෙච්ච ගසවල පොල් කටි කරලා ගිහින් තියෙනවා ඒකේ. ලොරිය වැඩිච්ච තියෙන මිත්‍ය වතුර ටික ගැලවිලා ගිහින් ඉඳලා. අතුල් වෙන්නේ වදින්නේ නැහැ ඉතින්. අන්න ඒක තමයි කිව්වේ. කිනි විස කැත් වදින්නේ නැහැ. එහෙනම් මෙත් වැඩීමේ අපරමාණු ගුණයේ පළවෙනි තැන ලෝතර බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට ගහලා මරන්නේ හිංගිහිදා කියලා මරන්නේ එහෙම ශක්තියක් නැහැ. හැබැයි කර්ම බල වේගයක් ආව කෙනෙක් හිටියොත් එහෙම බුදුන් හැර බුදුරජාණන් වහන්සේ සියල්ල අවිවා ගිහිල්ලා එතෙන්ට යන්නේ. දැන් රහතන් වහන්සේලා වූ හිටියොත් එහෙම ඒ ශක්තිය කොච්චර වඩලා තිබුණත් කර්ම බලවේගයක් ඒකාන්තයෙන් ඵල දෙන්න හේතු වෙන කර්ම බලවේගයක් આવත් ඒක වලක්වන්න බෑ. මුගල මහ රහතන් වහන්සේට වගේ ඒක ඵල දෙනවා එතකොට. සාමාවතී විසවට වගේ එයාටත් ගිනි අරගෙන ගින්දා හිලා දැවෙන්නත් එනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. ඉතින් ඕකේ දකින්න ඕනේ ඒකයි ඒ වගේ අපි නමුත් මේ මොන දේ සිද්ධ වුණා හරි. ආර්ය මේ මෙත්තා සාගත හිතක් වඩන කෙනෙකුට Tamante ලැබෙන උපරිම ආරක්ෂාවක් සැලසෙනවා. හැබැයි පළමු කාලීදී තුන්තුංගුණී ආශිර්වාද මැදීම යන්න ඕනේ. ඒක අත්හැරෙන්නේ අවසාන ගිය ශ්‍රාවකයන්ගේ ස්වභාවයක් තියෙනවා බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ, ත්‍රිවිධ රත්නේ කියලා ගරුත් වෙයි. අරිහත්ත්වයටපත් වෙලා හිටියක් උන්වහන්සේලා ත්‍රිවිධ රත්නේට ගරු කරනවා. ඒ නිසා ඒකෙන් අහකට යන්නේ නැහැ. ඒ ආශිර්වාදයෙන් පිටේට හේතුලට යනවා. ඉතින් බෞද්ධයෝ හැටියට ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය අග්‍ර කරගෙන ඕනේ. තම භාවනාවක්ම කරන්න. තම යහපතක්ම කරන්න. නම බුද්ධාය කියලා හරි කමක් නැහැ. වැඩක් පටන් ගන්න සී කරලා ඉන්න ඕනේ. ඒ රැකවරණේ ආශිර්වාදය එනවා. ඒතකොට තමයි තමන්ගේ සිනේ බලයෙන්ම තමන් කරන යහපතේ බලයෙන්ම මේක ඇරෙන්න කියලා හිතලා එහෙම නිගමනය කරලා ඉන්න බෑ. මොකද අසත්පුරුෂ ලෝකේ ඒ වයින් විදෙන්න බෑ. පාරමිතා උත්තර පුරුලා අනන්ත පාරමිතා පුරුලා බුදුනේ ඒකයි. ඒ ශක්තිය තමයි ශ්‍රාවකයන්ට විහිදෙන්නේ. ඒ ශක්තිය මාධ්‍ය තුළ ඉඳගෙන තමයි ශ්‍රාවකයෝ හිතවලා ගන්න ඕනේ රැකවරණ කරගන්න. ඉතින් ওই ගති ලක්ෂණ තේරුම් අරගන්න ඕනේ. අරන් එහෙම කරගත්තාම මේ ප්‍රඥාවක් එන්නේ නැහැ. ඕක කරා ඉන්න බල වේග නැති වෙනවා කර්ම විපාකේ නෙමෙයි එන්නේ. ප්‍රතිජාතෝ වගේ අසත්පුරුෂ ප්‍රතිජාර සත්පුරුෂයින්ට එනවා. ඒවෙන් බේරෙන්න ওই ක්‍රමයේද. මේවා වෙන කරන්න දෙයක් නැහැ. අනික තමයි ඉවසීම පුළුවන් තරම් වැඩි කරගන්න ඕනේ. විවිධාකාර ප්‍රශ්න එනවා. විතරාගී වෙන්න හදනකොට ආර්ය මාර්ගය අනුගමනය කරලා ධෛර්යය වැඩි නම් ඒ පැත්තට යන ලකුණු වැඩි නම් කායික ප්‍රතිචාරයන්ගෙන් කෙලවරක් නැති ප්‍රශ්න එනවා. පරිස්සම් වෙන්න ඕන එක. විත දෝෂී වෙලා මෙච්චතකින් යන්න හදනකොට දෝෂ සහගත බුද්ධලේකින් අප්‍රමාණ විරුද්ධ ප්‍රචාර එනවා. හැනුම් බැනුම් ගොටි නින්දා අපහාස කෙලවරක් නැහැ. දාගෙන කන්න මරාගෙන කන්න ඉන්න මට්ටමට එනවා. හැබැයි ඉතින් කම්පා වෙලා බෑ. මෙච්චර හොඳ වැඩ කරද්දි මොකද මට මේ හිඳි හිංසා කරන්නේ? අරුන් යහතින් ඉන්න අපුරට උන්ට මොකුත් නැහැ. අපිට විතරක් මොකද කියලා හිතන් ওই විදිහට මන්ද බුද්ධික වුණොත් ඔය අධ්‍යයනයට යනවා. වෙනිච්ච වැඩ පිළිලේ වැඩි ආකල්පයක් ගන්න. ඒ කාන්තෙන් එනවාමයි එහෙම. ඒවා මඩ පවත්වාගෙන ඕනේ මේ සිතේ වැඩි. ඊට මොහි වෙන්න ගියොත් නැත්නම් මෝලකමින් ඉවත් වෙලා ප්‍රඥාවන්ත වෙන වැඩ කරන්න ගියොත් මොට්ට මෝල් වෙන වේවැම්ම තමයි ඉන්නේ ප්‍රශ්න. හැම පැත්තෙම මොහු කොටු කරලා හිටා මෝලියා කරන්න බෑ හදා. මන්ද බුද්ධිකයා මෝලියා හොඳ කුණුහර වටෙන් උත්හාගෙන පුළුවන්. ඒ જાතිය වහගෙන හැම එකලාගෙම නින්දා පහ දෙනවා. මේක කිසි දෙයක් දැන නැති මහා අමනේ මෝලිය කියන වචනේමයි දෙන්නේ. ඒකම තමයි පටලවන්න හදන්නේ. සමහරවිට තමන්ගේ පිළිසොටි මේක වැඩි. කොහොම හරි ළඟ ඉන්න කෙනා දිනුනේ බාහිර ගහන්න ඈත ඉන්න කියලා නෙමෙයි. ඒක වැඩි හරියක් එන්නේ ඥානවන්තය කියන වචනේ නෙමෙයි ඥානවන්තයා. මහා මොට්ටේ මෝලේ කැවටිච් එකේ උන් මෝඩකම් කරනවා රැවටලා ඉන්නේ. ඉතින් ওই જાතිය වගේ කොහොම වචන තමයි ඉන්නේ. ඉතින් ඒ වයින් අපි ඒක දකින්නේ කවුරු කිව්වත් නැතත් එහෙම වෙන්නේ නැහැ. අපි විතරාගී වැඩ කළොත් කවුරු රාගිකේ කිව්වත් ඒක වෙන්නේ නැහැ. විත දෝෂී වෙන ධර්මයේ අනුගමනය කළොත් මේක මහා දුස්සී කියලා කවුරු කිව්වත් දුස්සී වෙන්නේ නැහැ. විත මොහි වෙන කටයුතු කරන කෙනෙකුට මේක මහා මෝඩිය කියලා කවුරු කිව්වා. එයාගේ ඥානවන්තකම වෙනස් වෙන්නේ නැහැ. ඉවසිල්ලෙන් හිතුව තමා හේතුඵල ඇතුව දැනෙන නිසද්ද සමාග වැඩි කරන්න ඕනේ. හැබැයි අන්‍යයන්ගේ කිසිම ලාභයක් කීර්තිය ප්‍රශංසාවක් බලාපොරොත්තු කරන මේ ධම්මග වලන් ලැහැත් වෙන්න එපා. ඒකේ පහර වැඩිනියව ගණ්ඩෝම බලාගෙන තමයි මේකට වහින්න ඕනේ. ලාභ කීර්ති ප්‍රශංසා නෙමෙයි හම්බෙන්නේ ලෝකේ. මේ වග වලාගෙන යන ඇට හැම ඉදීම හම්බෙන්නේ. පාඩු අප්‍රහංසා අප්‍රකීර්තිය ඔය ටිකෙන් තමයි කොටු කරන්න හදන්නේ. ඉන්නේ ඒවා. ඉතින් මේ වැටි වැටුනොත් මාර්යා ජය ගත්තා. ඒ වැතර බුද්ධිය ඇදගත්තා. ඇදගත්ත ගමන් කවදාවත් එයාට නැගින්දාවි කියන්නේ නැහැ.
නිසා සමහර අය ඉන්න හොඳ ගුණ ධර්ම තු වැඩින්න හදලා ඕ වගේ යම් කිසි දෙයකට පරාජිත වෙලා මනස පරාජය කරන පහත වැස්සොත් එහෙම ඒත් අනිතරේ පෞද්ගල පැත්තට හිත තිබ්බොත් එහෙම අන්තිමට යනවා මිසක් ආයි නැගෙන්නට තියන්නේ නෑ. මූට පොඩ්ඩක් හරි කලකිනවා මූ ආපහු ගියොත් එහෙම. මූ ආයිතර ඉස්සලා ගිහින් ප්‍රගුණ කරගන්නවා. තේන්න නම් එපා ඉඩ කියන එක තමයි මාන පාසික බලවේගයන්ගේ එකම ප්‍රයත්නය හො කරලා ඉල්ල කරලා තියෙන්නේ. පැත්ත වැදලා හො විනාශ වෙනකම්ම ඔහුට හිංගි හිංසාවෙන්ද මග පාදනවා. ඔහුට කවදාවත් ගුණවතෙක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. බොහොම මාරුයි අතින් ආයි ගොඩ යන්නේ. ඒ නිසා අපි කල්යාණ මිත්‍ර සම්පාතියේ 100%ක් ඕන මේ මුක්තිය ලබා ගන්න. කල්යාණ මිත්‍ර සම්පාතියේ බින්දිච්ච දාට ඒක ලේසි වෙන්නේ නැහැ. ඉතින් නැවත වාරයක් අබුද්ධෝත්පාද කාලයක් වුණොත් අසංඛ්‍ය කල්ප ගණන් පාරමිතා පූර්ණේ කරපු උත්තමයේ මේ මහා ශක්තියෙන් ලෞතර බුද්ධත්වයට පත් වෙලා ආයි ශක්තිය පතුරවන්න ඕනේ. ඊට පස්සේ සාහක විදිස ඒ ශක්තිය තුළ ඉඳගෙන ඉවිලා තමන්ගේ වැඩේ කිනායි දිනනවා. ඒ ශක්තිය තියෙනකන් ඒ විදිස ඉන්නකන් සම්බන්ධයි. ඊට පස්සේ ආයිත් යට වෙනවා. ආයිද දෙන්නේ. එහෙම දෙයක්. ඒක හරි අමාරුයි මේ කාලේ වෙනකොට මොකද එවත් උත්තමයන් වහන්සේලාගේ ශක්තිය විදිහට බොහොම පිළිහිලා තියෙනවා. උන්වහන්සේලා පිරිනුවම් පාලා කාලේ ජීවිතය ගියා. ඒ ඉතින් ආයතරයක් එහෙම ඇති වුණොත් පිරිසට විශාල යහපතක් එනවා. ඒ ඇසුරු කරන පිරිසට බව මාර්ගය පූර්ණිය කරගන්න. රැකවරණය කියලා ලැබෙනවා. ඒක ස්වභාවය එහෙම තමයි. ඉතින් ඒ නිසා හැම දෙයක්ම එද්දී තේරුම් ගන්න කරගන්න ඕනේ. සාසනයේ ආශිර්වාදයේ අත්හැරලා යන්නේ නැතුව ඒ ආශිර්වාද මැදේ ඉඳගෙන විශාල ඉවසිල්ලකින් යුක්තව ලෝකේ අසත්පුරුෂ ලෝකාගෙන් සත්පුරුෂයන් ප්‍රතිචාර නැහැ කියන එක අවංකව දැනගෙන මේ මොනවාවත් මං කම්පාවටපත් වෙන්නේ ඒ ආගේ හිත විදවන්නෙත් නැහැ කියලා තේරුම් අරගෙන එහෙම කටයුතු කරලා ජයග්‍රහණය කරගන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම කළාම තමයි නිවන් මාර්ග පාදාගන්නේ ලීසි වැඩක් එහෙම නෙමෙයි. ඉතින් වැඩිලා ආවට පස්සේ නම් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අර කියන මහා තත්ත්වයේ තියෙන්නේ. ඊට පස්සේ ඉතින් යහපත වෙනවා. හැබැයි ක්‍රම වේද තියෙනවා. සමහර වෙලාවට ඔය මාරපාක්ෂික බලවේග ක්‍රම 6කින් හත්යාට එවනවා. ඔය මාර්ගයේ වඩන කෙනෙකුට එවනවා බාධා 6 ආකාරයක. කලින් කලවම මතුවෙනවා. මාර්යාගේ පැත්තේ තියෙන කාරණා පහක් තමයි ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර, මුසාවාද, සුරාමේරය කියන්නේ. මරුගේ පාක්ෂිකත්වයෙන් පහර ගන්න තියෙන විශාලම ආයුධ පහ. ওই ආයුධ පහ ක්‍රියාත්මක කරන ආර්ය වින්ද යන පුද්ගලයෙකුට. ආර්ය මාර්ගය අනුගමනය කරන විමුක්තිය කරා යන පුද්ගලයෙකුට ඉස්සෙල්ලා මාන පාක්ෂිකයෙන් එවන එක තමයි. ප්‍රාණඝාතයේ මුල් කරගත්ත හිංසාව මුල් කරගත්ත ක්‍රමවේදය. ඔහුට හැම වෙලෙම මරණීය තර්ජන. ඒ වගේම නොඑක ආකාරයෙන් ඔහුගේ ඝාතනය කරන්න එන ඔහුගේ හිත හිංගි හිංසා කරන්න කරන වැඩ පිළිවෙල. මේවා ලෝකයෙන් දියත් කරනවා ඔහුගේ හිත කලකිරිල යන්නේ. ඔහුට එපා වෙන්න ඔහු කරන යහපත් වැඩ පිළිවෙල එපා වෙන්නේ. අදහස් දෙනවා ඊට පස්සේ විවිධ ක්‍රම වලින් පුද්ගලයාගේ මාර්ගය. කොයි තුඹලට හරියට කරදරන. කොයි තුඹලට හරියන්නේ උල හරි මාර්ගය ඉතින් එහෙම කරදර කොයි. අන්නේම පිරිස් මෙහෙයවලා අදායිද කරවන්න දෙනවම අදහස. වෙන එකක් වෙච්චා. මම සත්‍යයෙන් කියලා මේ ඇත්ත තුල යන නිසා මට වෙන යන්න බොරු යන්නේ මම නැතු. මම ඇත්ත දැකලා වෙන කොහේ යන්නද? ඉතින් මට වෙන එකක් වෙච්චා. ඉතින් මට ගැව්වයි කියලා නම් ඇත්ත බොරු වෙන්නේ. මට වෙන අදහන් එකක් නෑ. අදහන් තියෙන සත්‍යයෙන් මෙච්චරයි මම කියන මොනියක් වෙච්චා. පළවෙනි තොණ්ඩුවෙන් බැරි වුණොත් දානවා දෙවෙනි එක. මොකක්ද? ඔහුගේ තියෙන වස්තුව දේපොළ හොරමැර වංචාවෙන් ඔහුගේ අතේ තියෙන සල්ලි මුලව දාලා කීයක් හරි ඒකත් හොරක් කරගන්නවා. ඒවර පහර ගහනවා. අහිමි කරනවා, හිමිකම් අහිමි කරනවා. ওই જાතියේ හිඟි හිංසාවක් ආරම්භ කරනවා. ඒක තමයි ඊළඟට එන්නේ. හොරමැර වංචාව මුල් කරගත්ත දෙවෙනි උගල පහර ගහනවා. ඔන්නෝකින් බැරි වුණොත් එහෙම. ඊට වඩා බේරෙන්න බැරි එකද ওই දෙකම බේරිච්චාරි බේරෙන්න බැරි තව එකක් එනවා. ඒ තමයි හොඳ පාප මිත්‍රයෝ ටික. බොහෝම කල්යාණ මිත්‍රයෝ වගේ උණු ලං වෙන ක්‍රමවේදයක් ඉන්නවා. ඇයිදලා සුරාවෙන් ඔහු වහල් කරලා ඒ පැත්තට ගන්න බලනවා. ඊට සූදු කාර්යක වැඩවලින් අනුගේ වස්තු කලාවලා ගන්න මාර්ගය පෙන්ලා දීලා ඒ මාධ්‍ය තුලින් ඒකට මඟ පෙන්නලා පාදලා දීලා ඒකින් ඔහු වරස ගන්න බලනවා මනස දෝෂය කරන්න බලනවා. අනාචාරයට දුරාචාරයට පුරුදු කර ගන්න විශාල විදිහක් ඒකට කැපෙලා හිටන් හොඳ ආස්වාදයක් දෙන්න ලං වෙනවා. ඔන්නේ කාරණා තුنين අර දෙකේම වෙනස් දෙරින්ද අමාරුයි. ගාක් විසුණු හරිලා ඔතන මිදිලා. ඒ වන්නේ සැරපත්සෙකින් නෙමෙයි දෙකේම වැරෙනවා සම්පත් පැත්තලා ලෝකයේ තිබෙන දූෂ්‍ය සම්පත් පැත්තක් විකුළු ගන්නලා තමයි ඒ වන්නේ. ඔය තුන්වෙනි මාර බල වේගයක් නැහැ. ඕකෙන් ආවට පස්සේ ඕකෙනු බැරි වුණොත්
උසස් තත්වයක තානාන්තරයක් දෙනවා. මෙයා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. මතු බුදු වෙන කෙනෙක්. බෝසත්වරේ. ඒ වෙනනම් මාර්ගඵලලාභී. ওই જાතිය කට්ටියකින් සත්තරානාන්තර ටිකක් දෙනවා බලාපොරොත්තු වෙන જાතිය. ඔය තුන්වෙනි එකේ වේල ගන්න බැරි වෙච්ච එක නා. පට්ටවා ගන්න බැරි වෙච්ච එක නා. ඕවා කියලා ගන්නවා හරි ලස්සන. සත්තරානාන්තරේ මේ සක්‍රදී ආවා මෙන්න බ්‍රහ්මයා ආවා මහා බ්‍රහ්ම ආවා වැන්දා. වැදලා ඔක්කොම කරලා ගියාම එක එක භූතය ඇවිදිලා හිටා එක එක විස්ම වාගින් ඇවිදිලා සත්තරානාන්තර දෙන අවස්ථාවක් එනවා. ඊට පස්සේ ඕකනම් කනවා බොහොම හැටි හැටිලා. ඕකෙන් බේරෙන්න හරි අමාරුයි. මට ඇති සත්තරානාන්තරලින් ඇති වැඩක් නෑ මට ඇති. මොනවා ගන්නද මොන හරියක් ඇති දිහාට සත්තරානාන්තර කියන්නේ මට ඔය එහෙ කිව්වත් ඇති වැඩක් නෑ. මම කවුරුනත් මට ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ වැඩක් බලාගෙන යහපත් කරගන්න ඕනේ. ඒ මට ඇති ප්‍රශ්නයක් නෑ යකින් කියලා මේ ආකාරයෙන් එහි මානියටපත් වෙන්නේ නැතුව ඕකෙන් මිදිලා ගියොත් එහෙම. ඔය කාරණා හතරකින් බැලුව ගියා. විවිධාකාර මද මානියන් ඇති කරන. ප්‍රමාදීටපත් කරන. විවිධාකාර රස ආස්වාදයන්ට ගෝචර කරන්න බලන්න. හැම පැත්තෙම සම්පත් ගිනක් දානවා. ඔය ගිනක් දාලා බලනකොට ඕවා ඔක්කොම අසාර දේවල් මට ඔය ගන්න දෙයක් නැහැ. කොච්චර වැක් කියලා තුනක් මට ඕක. හොතල නම් ඉන්නේ. ගන්න තියෙන 5 වෙනි පහර ගත්තා ඒකිනු බැයි නම් ඔක්කොම එක පහරක් ගන්න. අවුල් වෙලා යනවා මාස අවුල් වෙන්නේ. හිඟි හිංසා එක පැත්තක කියනවා තියෙන දේවල් කලාව දාගෙන මේ පැත්තේ වේදනාව එනවා අනිතරේ ඇවිල්ලා කාම දුච්චාට යන පොරවල් කට්ටියක් එහෙන් දඟලනවා. බොරුවේ තත්ත්වදානාන්තර දෙන කට්ටිය නෑ නෑ ඔය කොච්චර කිව්වද ඔය මේ තත්ත්වෙක ඒ තත්ත්වෙ පෙන්වන්න හදනවා. කොහොම කළා හිටලා අනිතරේ පිටදන්නේ අර ආස්වාදයන්ගෙන් පිරිච්ච නිකන් මහ විභූති ලෝකයක් හදලා හිටා. මේක නම් දාලා යන්න එපා මේක විතර වටිනා එකක් ඔබ පිස්සෙක් කෙනා මොකද්ද මේ කරන වැඩි කියලා ඔය වගේ හැංගීම් මේ මහා අවුලක් අතන. ඔය අවුල ඉවසිල්ලෙන් විතර නික්කලංක වේලා හිටන් ආසාර ලෝකේ ඇති හොම තමයි කියලා ඕකින තික්ම ගිය දාට ඔක්කොම නිහඬ වෙනවා. එදාට මාර පාක්ෂිකේ අපරාධ. මාර පරාජය කියන්නේ ඔන්න જાතිය එකක්. අපි හිතා ඉන්නවා සෙල්ලා කරගෙන කලුවක් කරගෙන ඉඳගෙන කොටන් දෙන්නේ කාද මේ මාර පාක්ෂිකයෝ කියන්නේ. ඉතින් ඒ නිසා ඔක හරි ගැඹුරු පැත්තක් ඔය කිය ඔය කාරණා ටික ඔය ක්‍රමයට එනවා. ලෝතර බුදුන් වහන්සේලා ඔය ටික ආවා. ඔය කියන ක්‍රමවේදයන්ගෙම තමයි ආවේ. ඒ තමයි බුදුරන් වහන්සේට මුලින්ම සත්ව හිංසා, පීඩා, රජකුමාරයෙක් කියලා හිටියත් දෙව්දත්තරයෙන් ඉදත් ආවා. මේ කාකාරින් තර්ක වාද කරමින් එයා එහෙම ගුණවත් කෙනෙක් නෙමෙයි. එයා කිසිම අදහස් වැරදි කියලා පෙන්නන්න මුල් කාලේ විවිධාකාර ක්‍රමවේදයන් අරගෙන නළු කියා තියෙනවා. ඒ වගේම විනිශ්චය සභාවට නළු ඉදිරිපත් කළා තියෙනවා දෙව්දත්තර සහ ඒ වගේම බෞද්ධ ගෞතමයන් වහන්සේගේ මූලික වන්නා වූ බෝධිසත් කුමාර අවස්ථාව. ඒවා කියනවා සඳහන් වෙලා. ඊට පස්සේ එහෙම නැති වුණාට පස්සේ එයාට හිමිකම් තියෙන හිමි සම්බන්ධයක් නැති කරන්නේ. නොයේ ආකාර කුසිගැන්වීම. ඒ වගේම රාජ්‍යයේ තිබෙනා වූ රාජ සම්පත්තියට පහර ගහන වැඩ. සාත්‍ය කෝලිය දෙපාක්ෂයෙන් ඇති වෙන්නා වූ අර වතුරට පව ඇති වෙන්නා වූ අවුල් හදලා. ඒ જાතිය හිත විදවන්නේ හිත ඒ වගේ කීරිකත් ගන්න කටයුතු කරනවා. අර මොකද මනස වැඩි බෝධි මූලයේදී විතරක් නෙමෙයි. කුමාර අවදියේ පටන් ගෙනම නිවන් මඟ තමයි මාර්ගයේ වැඩි හිතුවේ ඔක්කොම මේ කටයුතු කළේ. ඇලෙන්නේ ගැටනේ මුලාවෙන පැත්තට හේතු බල එවෙන් වෙයි ප්‍රගුණ කරගත්තේ ගිහිවාතේ ඉඳලා උතුරා බුදුන් වහන්සේ දා. බෝධිසත් අවදී කුමාර අවදීටපත් වෙලා අන්තිමත් බැරේ. ඊට පස්සේ ඒක හත් වුණාට පස්සේ මොකද වෙන්නේ? රාම්‍ය සුරාම්‍ය සුබ මාලිකා හදලා සුරා සූදු දුරාචාර වලින් දෙන සුවේ දෙවන්න ඔක්කොම කාන්තාව අන්තාපුර කාන්තාව වෙන කවුරුවත් නැහැ. ඕවගේ දාලා මහරජුරෝ ගන්න පුළුවන් සියලු ආස්වාද දීලා ගන්න. ඒවට හිතරවත් අහුුනේ නැහැ. ඊට පස්සේ මාර්ගයෙන් එදිලා අපි දැන් ශක්තිය හදකම ලැබෙනවානේ මොකද මේ දගලන්නේ? ওই තරම් ලොකු දානාන්තය තව තියනවාද? මේ ඔබ වැඩි කල් යන්නේ නැහැ. ඔක ලැබෙනවානේ. ඕක කරගෙන ඉන්නකො ලෝකෙට මාත් උදව් කරන්න කියලා මාර්ගයෙන් එදිලා. උන්වහන්සේට ওই දානාන්තර දුන්නා. බොරුවෙන් රවට්ටනවා. මුලා කරන්න පටන් ගත්තා. කාරණේ බොරුවක් නෙමෙයි. නම් ඒ වුණත් ඒකේ මත් කරන්න බැරිවි. දානාන්තරෙ මත් කරලා දෙන්න ගන්න. ඉතින් මදීන ප්‍රමාදයට හේතු වෙන්නා වූ සරාගයේ මිහිරියාව ඇති කරන ওই ලෞකික ආස්වාදයන්ගේ මත් කරන ඒවා ඇවිවා. පංචකාමීට හේතුකාරක වන්නා වූ දේවල් වලින් මත් කරන්න බැලුවා. ඒ සියල්ලම වැරුණාට පස්සේ එක පොදියට ඔක්කොම මාර පාත්‍රිකයෝ මාර දේවාංගලන් ඔක්කොගේම පියරු ආපින් ගන්න පුළුවන් සියලු කපටිකම් බොමුලදී එවුවා. දසවිම්බරක් මාර සේනාව කොට කරලා. එතෙන්දී ඔක්කොම එක පොදියට පිට පරාජය කරලා පස්සේ ලෞතර බුදු වුණා. උන්වහන්සේලා toy ටිකවම මේ මට්ටමේ හැටියට එනවා. ඒ නිසා උන්වහන්සේ එතෙන්ටපත් වුණොත් විශාල පිරිසක් අසංඛ්‍ය සංඛ්‍යාත සත්‍යයේ යථාබෝධය ලබා ගන්න බව දන්න හින්දා උන්වහන්සේට ඔය උපරිම සත්‍ය වෙනවා. ඊ මට්ටමින් හරි ලෝකෙට යහපතක් කරන කෙනෙකුට
ඔය කියන්නා වූ මාර වේගයේ විදින සිද්ධ වෙනවා. ඒ මට්ටමින් ඒ ඇටක ලැබෙනවා. ඉතින් ඉවසිල්ලෙන් කටයුතු කරගන්න ඕනේ.